අන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච සක්කෝ උචුච සූචුච සුවචෝ චස්ස මුදු අනතිමානීති. අපි ගෞරවනීය රේවත හාමුදුරන් වහන්සේ සදහැබර පින්නතුනි කවුරුත් දන්න කාටත් කටපාඩම් තියෙන සූත්‍රයක් මාතෘකා කළේ. මොකද මේ සූත්‍රය මාතෘකා කළේ කාලයේ ගොඩාක් ගත වෙලා තියෙන නිසා, දන්න නිසා මට බොහොම පහසුයි බණ කියන්න. තේරෙනවනේ, එකක් කියනකොටම හොඳටම තේරෙනවා. ඒ නිසා තමයි මේ වෙලාවේදී මේ සූත්‍රේ මාතෘකා කරගන්න යෙදුනේ. ඉතින් මේ සූත්‍රයටත් අදාළ වෙන්නේ වස් කාලයක්. හාමුදුරන් වහන්සේලා 69ක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන මේ වස් කාලේ සුදුසු ප්‍රදේශයක වස්වසන්ට වඩිනවා. උන්වහන්සේලා හොයාගෙන යනකොට උන්වහන්සේලාට එක්තරා වන ලැබක් හම්බ වුණා. ඒ වනාන්තරේ මේ හාමුදුරන් වහන්සේලා කල්පනා කරනවා බොහොම හොඳයි, බොහොම නිස්සබ්දයි. ඒ වගේම ඉන්ට කොටි සෙනසුන් තිබෙනවා. ඒ නිසා අපි මේ වස් කාලය තුල මේ කැලෑවි වස්වසල වාසය කරමුයි කියන සාකච්ඡාව ඇති කරගත්තා. ඒ නිසා මේ හාමුදුරන් වහන්සේලා 69ම ඉදායි වස් කාලේ වස්වසල වැඩ හිටියා. උන්වහන්සේලා සාකච්ඡා කරගත්තා මේ කාලය තුලදී අපි බොහෝසෙයින් භාවනා කරමු. භාවනා තුලම සිත පිහිටවගෙන ඉමු කියලා සාකච්ඡා කරගෙන නිරන්තරයෙන්ම භාවනා කරන්නට ගත්තා. ඉතින් උන්වහන්සේලා සාකච්ඡා කරගත්තා අපි දවස් 15කට සැරයක් එකතු වෙනවා. මොකද අමුතුරන් වහන්සේලාට තිබෙනවා විනය කර්මයක් පොහොය කිරීම කියලා. උපසම්පදා ආමුතුරුන්ට දවස් 15කට සැරයක් සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි එකතු වෙමු. එතකන් අපි භාවනා වැඩසටහන නැත්තම් මේ කටයුතු සිද්ධ කරගෙන යමු කියලා. මේම භාවනා කරගෙන යනකොට මේ හාමුදුරන් වහන්සේලාට ඒ කැලේ තුලදී නොයෙකුත් කරදරෙන්ට පටන් ගත්තා. සමහර හාමුදුරුන්ට නොයෙකුත් අමනුෂ්‍ය ශබ්ද ඇහෙන්න පටන් ගත්තා. සමහර හාමුදුරුන්ට නිකම්ම එකපාරටම පේනවා හිස නැති කඳන් නැවිදිනවා. නොයෙකුත් 아무තු විකාර දේවල් පෙනෙනවා. උන්වහන්සේලා බොහොම බයටපත් වෙනවා. ඉතින් බයටපත් වෙන නිසාම නිරන්තරයෙන්ම බය ඇති වෙනකොට උන්වහන්සේලාගේ අර ප්‍රසන්න ස්වභාවය නැති විලා යනවා. ඉතින් දවස් 15කට සැරයක් එකතු වෙන අවස්ථාවේදී මේ හාමුදුරන් වහන්සේලා කවුරුත් කාටවත් කිව්වේ නැහැ. මොකද මේ මට විතරක් පේන එකක්ද දන්නේ නැහනේ. ඒ නිසා මටත් විකාරයක් වෙලාද දන්නේ නැහැ කියලා හිතලා කිව්වේ නැහැ. කියන්නේ නැතුව අර දවස් 15 එකතු වුණ දවසේදී උන්වහන්සේලා කතා කරනවා. ඔබ වහන්සේලා එක එක නම කියන ඔබ වහන්සේලා ඔක්කොම නිකන් වැරහිලා ගිහිල්ලානේ. අර තිබුණු ප්‍රසන්න භාවයේ නැක්කුස වෙලා.
ඉතින් මොකද්ද මේකට හේතුව? හැම දිනාගෙම මේක ප්‍රකාශ වෙනකොට හැම දිනා වහන්සේලාම තම තමන්ට තියෙන කරදර ටික කිව්වා. බලනකොට ඔක්කොටම එකම කරදරයක් වෙලා තිබෙන්නේ. ඒසා මොකද කරන්නේ? හාමුදුරන් වහන්සේලා කතා වෙනවා මේ කැලේ අපට වස්වසල වාසය කරන්න සුදුසු තැනක් නෙවෙයි. ඒ නිසා අපි මෙතනින් යමු. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මේ විනය ශික්ෂාපදයක් තියෙනවනේ. වස්වසලා ඉන්නකොට රාත්‍රී 7කට වැඩිය එතනින් පිට ඉන්න බෑ. රාත්‍රී 7ක් ඉක්මවන්න බෑ. ඊට ඉස්සෙල්ලා නැවත වස්වසපු තැනට එන්න ඕනේ. ඉතින් යනවා නම් ඒ විශේෂිත කාරණයක් ඇතිව යා යුතුයි. එහෙම නැතුව නොයා යුතුයි. ඒ නිසා දින 7ක් ඇතුළතදී ආපසු එන්න ඕනේ. මේ හාමුදුරු කතා වෙනවා. ඉතින් මේකට අපට වෙන කරන්න දෙයක් නැහැ. අපි බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලම බුදුරජාණන් වහන්සේගෙන් මේට අවසර ඉල්ලගමු කියලා. මේ හාමුදුරන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට යනවා. සවැත් නුවර ජේතවනාරාමයට. ඉතින් එහෙම වැඩියයින් පස්සේ බුදුරජාණන් වහන්සේ මේ හාමුදුරුන් වහන්සේගෙන් අහනවා ඇයි මේ ආපහු වැඩිය කියලා. මේ හාමුදුරන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මේ විදිහේ වනයේක වසල වැඩ හිටියා. ස්වාමීන් වහන්සේ වනයේ අපට වස්වතලා වැඩ ඉන්න බෑ. අපට හරියට කරදර. අද කියනවා නම් අමනුෂ්‍ය කරදර. ඇත්තටම අමනුෂ්‍ය කරදර. ඒ නිසා ස්වාමීන් වහන්සේ අපි මේ කැලෙන් එන්ට තීරණය කළා. ඔබ වහන්සේගෙන් ඊට අවසර ලබා ගන්නට උපදෙස් ලබා ගන්නටයි ස්වාමීන් වහන්සේ අපි පැමිණුනේ කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබලා යා යුතු තැනටමයි ගිහිල්ලා තිබෙන්නේ. ඒ නිසා එතෙන්ටම ආපහු යන්න. නිදාරි ප්‍රශ්නයක්නේ. බොහොම අමාරුවෙන් ඉන්න බැරුව එතන ඉඳලා ආවෙන් පස්සේ හොල්මන් තියනවා බය වෙනවා ඉන්න අමාරුයි. එතෙන්ටම ආපහු යන්නයි කියනකොට නේද? මේ හාමුදුරන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් නැවත අහනවා ස්වාමීන් වහන්සේ එතන දුෂ්කරයි. අපට වැඩින්ට අමාරුයි අපේ සිත සංසුන් කරගන්න බෑ. සිත තැම්පත් කරගන්න බෑ. නිතර බය වෙනවා. මේ නිසා මේ ස්වාමීන් වහන්සේ අපි මොකද කරන්න කියලා නැවතත් අහනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එහෙමනම් මෙන්න මේ ටික ඉගෙන ගන්නට. මේ ටික ඉගෙනගෙන ගිහිල්ලා මේ ටික ඒ කැලේදී සජ්ජායනා කරන්නට. ඒ වගේම මේ කරුණ හොඳින් පිළිපදින්නට. ඇත්තටම මේ හාමුදුරන් වහන්සේලා බොහෝම සිල්වත් ගුණවත් හාමුදුරුවරු. ඉතින් උන්වහන්සේලාට මේ කැලේ වැඩ ඉන්න බැරිවීම විශේෂ හේතුවක්. ඒ බුදුරජාණන් වහන්සේ එනිසා මේ හාමුදුරන් වහන්සේට කියලා දෙනවා මොනවද කරන්න ඕනේ මොනවද කියන්න ඕනේ තින්දි කියලා. ඒ බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ මේ කරණීය මෙත්ත සූත්‍රය. දැන් අපි දන්නවා හොඳට මේක අහලා තියෙනවා. ඉතින් කරණීය මෙත්ත සූත්‍රයේ මේ හාමුදුරන් වහන්සේලා අර කැලේට ගිහිල්ලා සජ්ජායනා කරනවා. ඒ අනුව වැඩ කටයුතු සිද්ධ කරනවා. උන්වහන්සේලාට නොබෝ දිනකින්ම අර සියලු කරදර නැති වෙලා ගියා. මොකද මේ කැලේ අමනුෂ්‍ය පිරිසක් නැත්නම් දේවතා පිරිසක් හිටියා. රුක්ෂ දේවතාවරු කැලේට අරක්ගත්තු අය. මේ හාමුදුරන් වහන්සේලා වැඩලා ඉන්නකොට මේ අයට Tamanට අර කැමැති විදිහට ඉන්න බැරුව ගියා. හාමුදුරන්ට උඩින් ඉන්න බැරුව ගියා. අපහසුකම් පැමුණුණා. මේ අයගෙන් අපට කරදරයක් සිදු වේවි කියන සිතවිල්ලක් ඇති වුණා. ඒ නිසා මොකද කළේ? මේ බුහාමුදුරන් වහන්සේලා මෙතනින් යවන්ට මේ දෙවිවරුම නොඑක් විදිහේ දේවල් ඇහින්ට පෙනෙන්ට සැලැස්සුවා හාමුදුරුවරු බය වෙන්න. ඉතින් මේ කරුණ නිසා තමයි
මේ කරණීයමෙත සූත්‍රයේ දේශනා කළේ. ඉතින් එක පැත්තකට හිතෙනවා කරණීයමෙත සූත්‍රයේ කරුණු දෙස බලනකොට හාමුදුරන් වහන්සේලාට මේ කැලේට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සජ්ජායනා කරන්නටයි කියලා දේශනා කළේ. අපි මොකටද මේ කැලේට ආවේ? අපි මේ කැලේ කපන්නටවත් කැලේ විනාශ කරන්නටවත් එහෙමනේ දැන් වෙන්නේ නේද? කැලේකට ගිහිල්ලා ඉන්නකොට ටික ටික ගහ දෙක කප කපා ඉවත් වෙනවා. මේ අයත් බය වෙන්න ඇතිනේ. බුදුරජාණන් වහන්සේගේ කාලෙදිත් එක හාමුදුරන් වහන්සේ නමක් කුටියක් හදන්න ගහක් කැපුවා. ලොකු ගහක්. ඒ ගහ කපනකොට ඒ ගහට අරක් ගත්තු දේවතාදුවක් හිටියා. ඒ දේවතාදුවට ඉන්න තැනක් නැතුව ගියා. මේ දේවතාදුව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ අහවල් හාමුදුරුවෝ මං ඉන්න මේ විමානේ කපලා දැම්මා. ස්වාමීන් වහන්සේ මට පුළුවන් මේ හාමුදුරන්ගේ ජීවිතේ නැති කරන්න. නමුත් ස්වාමීන් වහන්සේ මං එහෙම කරන්නේ නැහැ. සානාස මට දැන් ඉන්න තැනක් නැහැ. නේද? නිසා මේ දේවතාදුවට බුදුරජාණන් වහන්සේ ඉන්ට දෙවි කෙනෙක් අරක් නොගත්තු ගහක් පෙන්නනවා රුක්ෂ දේවතාවියක් නිසා. ඉතින් ඒක විමානේ කරගෙන වාසය කරනවා. ඒ නිසා පනවපු ශික්ෂාපදත් අපට තිබෙනවා. ඉතින් මේ දෙවිවරුත් හිතන්ට ඇතිනේ මේ කැලීට ආපු අය කැලේ කපයිද මොනවා හරි කරයිද. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඇත්තටම උගන්වලා තියෙන්නේ අපි මේ කැලේට වෙලා මොකද කරන්නේ? කරණීය මත්ත කුසලේන මොනවද කළ යුතු කුසල් යන්තං සන්තං පදං අபிසමිච්ච. යන් සාන්ත පදයක් තියෙනවා නම් අන්නේ සාන්ත පදය සාක්ෂාත් කරගන්න. එහෙමනම් අපි මේ කැලේට ආවේ වෙන යමක් කරන්නට නෙමේ. මොකක් කරන්නටද? නිවන සාක්ෂාත් කරගන්නට අවශ්‍ය කරන වත් පිළිවෙත් ටික සම්පූර්ණ කරගන්නට. ඊ වැඩ කටයුතු කරන්නට. බලන්න පළමුවෙන්ම විස්තර කරපු දෙයින් ඒක අපට හොතට පෙනෙනවා. ඊළඟට මේ සඳහන් වෙන්නේ දැන් කර්ණීය සූත්‍රය කියන්න ඕනේ. මොකද මං කියාගෙන යනකොට මතක් කරන්න ඕනේ ඊළඟට මේක කියලා මතක් කරන්න ඕනේ. ඊළඟට මොකද්ද තියෙන්නේ? සක්කෝ උචූච සූජූච. සක්කෝ කියලා කියන්නේ දක්ෂයෙක් වෙන්නයි කියනවා. තමන්ගේ වැඩ කටයුතු ටික සිද්ධ කරගන්නට දක්ෂයෙක් වෙන්න ඕනේ. සාසනික වශයෙන් කළ යුතු කාර්යයන් තියෙනවා. ඒ වගේම තමන්ට කළ යුතු කාර්යයන් තිබෙනවා. සාසනික වශයෙන් අපි ගිහි පින්නතුන් වෙනුවෙන් කළ යුතු වැඩපිළිවෙළවල් තියෙනවා. ඉතින් ඒ වගේම සාසනික වශයෙන් පැවිදි අය වශයෙන් අපි කරගත යුතු දේවල් තිබෙනවා. මේ සියල්ල සිද්ධ කරගන්නට දක්ෂයෙක් වෙන්නයි කියනවා. ඉතින් ආවාසික වැඩ ඉන්නකොට මේ ආවාසයේ වෙනුවෙන් කළ යුතු දේවල් තියෙනවා. ආගන්තුක අය වෙනුවෙන් කළ යුතු දේවල් තියෙනවා. දානශාලාවේ කළ යුතු දේවල් තියෙනවා. වැඩිහිටියන් වෙනුවෙන් කළ යුතු දේවල් තියෙනවා. මේ ඔක්කොම බුවත් කියලා සඳහන් කරනවා. ඉතින් ඒ කටයුතු සියල්ල සිද්ධ කරන්නට Taman දක්ෂයෙක් වෙන්නයි කියනවා. නිසා මේ සියල්ල සිද්ධ කරන්නට පුළුවන් දක්ෂ පිරිසක් අපි මොනවා පිළිබඳවද නිවනට ගමන් කරන්නට අවශ්‍ය කරන සියලුම දේ. ඉතින් සිද්ධ කරන්නට පුළුවන් දක්ෂයෙක් බවට පත් වෙනවා. ඒක තමයි කියන්නේ මොකක්ද? සක්කෝ. ඊළඟට උචූච. උචූච කියන්නේ ඍජු වෙන්නයි කියනවා. නේද? අකුසල දහම් නොකර ඉන්නට ඍජු වෙන්නයි කියලා කියනවා. අනවශ්‍ය වැඩ නොකර ඉන්නට කල යුතු දේ කරන්නට ඍජුමත් වෙන්නයි කියනවා. ඉතින් මේ ඍජුමත් ප්‍රතිපදාවක් තුළ තමයි මහා සංඝරත්නයේ ගමන් කරන්නේ. ඒ නිසා අපි හැමදාම උචුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා සිහිපත් කරනවා. ඍජු ප්‍රතිපදාවක් තියෙනවා කියලා. ඒ නිසා ඍජුමත් භාවයටපත් වෙන්න මොනවයින්ද? අකුසල දහම් නොකර ඉන්නට. උචූච සූජූච වඩාත් ඍජු වෙන්නයි කියනවා. පුංචි අකුසල කර්මයක්වත් සිද්ධ කරන්න එපා කියනවා. සමහර අය ඉන්නවනේ
සමහර අය කියනවා අපිත් එක්ක හාමුදුරනේ අපි සත්තු මරන්නේ නැහැ. හැබැයි මදුරුවෙක් වහපුවාම නම් නේද? එහෙම ඉන්නවා. නේද? ඒ මොකද වඩාත් ඍජු වෙලා නැහැ. නේද? අපි අනික් වෙලාවට ඉතින් සත්තු මරන්න යෙදෙන්නේ නැති හින්දා මරන්නේ නැහැ. මරන්ට යෙදුන තැනකදී පුංචි සතෙක් කියලා ඒකට කමක් නැහැ කියලා හිතන්නේ නැතුව බොහොම වෙලාවට හිතනවානේ මේ ලෙඩ රෝග මේ ප්‍රශ්න ඒ නිසා මේ සත්තු කෑවොත් අපට ප්‍රශ්නයක් කියලා. ඉතින් සතා විදිනකොටම අපට වෙන්න ඕනේදී විලා ඉවරයි වෙනකොටම වේදනාවනකොටම නේද? ඒ නිසා මොකද වෙන්න ඕනේ මේ අපි එක උදාහරණයක් මතක් කළේ ඒ විදිහට අපි ඉර්චු වෙන්න ඕනේ. උජූච සුජූච සුවචෝචස්ස මුදු අනතිමානි. සුවච වෙන්ටයි කිව්වා. සුවච කියලා කියන්නේ මොකද්ද? ඈ? අහලා තියෙනවනේ. ඔව්. බොහෝම අය කියන්නේ කීකරු වෙන්ටයි කියලා කියනවා. නේද? ඇත්තටම සුවච කියන එකෙන් කීකරුකමට වඩා තවත් ඉහළට ගිය අර්ථයක් අපට කියලා දෙනවා. නේද? මේ හිතන්ට අහිංසක කියන දරුවා ගුරුතුමාට කීකරු වුණා. ඒ නිසා අපට කවුද ලැබුණේ? අංගුලිමාල ලැබුණා. එතන සුවච භාවයක් නැහැ. නේද? එතන සුවච භාවයක් නැහැ. නම් සුවච භාවය කියන්නේ මොකක්ද? ඔව් මත් ඉතල කිව්වා මොකද? යහපත් දෙයට නොකල යුතු දෙයට කීකරු වෙන්නේ නැහැ. මොකටද කීකරු වෙන්නේ? කල යුතු දෙයට. නේද? කල යුතු දෙයට. ඉතින් මම මෙහෙම කිව්වොත් එහෙම මම අම්මලට තාත්තලට කීකරු වුණා නම් අද මට මහාන වෙන්න බෑ. නේද? හාමුදුරුවෝ නමක් නැහැ. ඒ මොකද? කීකරු වුණා නම් මං කීකරු වුණේ නැහැ. එයයි කියන දේ ඇහුවේ නැහැ. කියන දේ මොකද්ද? පණෙන් දෙපා කියලා. නේද? ඒකට කීකරු නොවුන නිසා පැවිද්දෙක් වුණා. ඊ වගේ අපි කීකරු වෙන්න ඕනේ මොහොකටද? කීකරු නොවෙන්න ඕනේ මොහොකටද කියලා අපි දිවැරදිව තේරුම් ගන්න ඕනේ. අන්න ඒක තමයි මොකද්ද කියන්නේ? සුවච කියලා. නේද? ඔය වචන දෙක එකටමනේ තියෙන්නේ සුවච කීකරු. නේද? මේ සුවච කීකරු කෙනෙක් කියලා කියනකොට එයා කීකරු වෙලා තියෙන්නේ මොනවටද? නිවැරදි දෙයට විතරයි. ඒ තමා සත්පුරුෂයා, කල්යාණ මිත්‍රයා. නේද? කල්යාණ මිත්‍රයා කවදාවත් නරකක් කරනකොට ඒකට කීකරු වෙන්නේ නැහැ. නේද? ඒකට කීකරු වෙන්නේ නැහැ. ඒක වැරදි බව වැරදි කියලාම කියනවා. සමහරවිට තරහ වෙන්නත් පුළුවන්. නමුත් කියනවා මේක වැරදි කරන්නට එපා කියලා. ඒක තමයි නියමම දේ. ඒ නිසා මොකද වෙන්න ඕනේ? අපි සුවච වෙන්න ඕනේ. සුවචෝ චස්ස මුදු අනතිමානි. මුදු කියන්නේ මෘදු වෙන්නයි කියනවා. තද පැවතුම් ඇවතුම් නැතුව, තද වචන නැතුව මෘදු වචන පාවිච්චි කරන්නට, මෘදු ඇවතුම් පැවතුම් ඇති කරගන්නට. ඉතින් මුදු අනතිමානී කියලා විස්තර කරන්නේ ඒ නිසාමයි. ඉතින් මං හිතන්නේ ඒක අපට හොඳට තේරෙනවා. එතකොට සුවචෝ චස්ස මුදු අනතිමානී, නිහතමානී වෙන්නයි කියනවා. මාන්නෙන් තොර වෙන්නයි කියනවා. අපට මාන්නය ඇති කරගන්නට නොයේ කරුණු තිබෙනවා. අපි සිල්වත් වෙනකොට, අපි ගුණවත් වෙනකොට, අපි දම්පැන් දෙනකොට, අපි භාවනා කරනකොට මේ කරුණ වලදී අපට මාන්නය ඇති කරගන්න පුළුවන්. අපට උගත්කම තියෙනකොට, අපට ධනිය තිබෙනකොට, අපට බලය තියෙනකොට මේ හැමතැනදීම මාන්නය ඇති කරගන්න පුළුවන්. මේ මාන්නයට කියනවා යථා මාන්නය කියලා. ඒ කියලා කියන්නේ මාන්නය ඇති කරගන්න පුළුවන් නිසාම මාන්නය ඇති කරගන්නවා. නේද?
එහෙනම් යථා මාන්නයක් තියෙනවා නම් අනිත් පැත්තකුත් තියෙනවා. මොකද්ද? අයථා මාන්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ ගුණ නැතුවම මාන්නය ඇති කර ගන්නවා. නේද? මේ මාන්නේ කියන එක කොටස් තුනකට බෙදලා තියෙනවානේ. සිය්‍යමාන, සදිසමාන, හීනමාන. මම උසස් කියලා හිතන එකක් තියෙනවා. මාන කියන්නේ මනිනවා කියන එක. නේද? මනිනවා. මං කොච්චරද කියලා මනිනවා. මම අනිත් අයට උසස් කියලා මැන ගන්නවා. මං අනිත් අය හා සමානයි කියලා මනිනවා. අනිත් මැන්ම මොකද්ද? මං අනිත් අයට පහත් මැන ගන්නම එපා. නේද? මැන නොගතම යුතු දෙය තමයි මොකද්ද? හීනමානය. නේද? පුළුවන් කියලා හිතන එක හොඳයි. නේද? බැහැ කියලා හිතන එක හිතන්න මෙපා. හීනමානය තමන් තුළ වැඩි වෙලා ගියොත් යාට මානසික රෝගත් හැදෙනවා. නේද? ඉතින් ඒ නිසා හීනමානය අතෑරලම දාන්න ඕනේ. ඉතින් මොකද මාන්නේ කියන එක ක්ලේශයක්නේ. මේ ක්ලේශය නැති වෙන්නේ රහත් වෙනකොට. එතකන් ඒ ක්ලේශය තියෙනවා අපි ළඟ. එහෙම වුණත් මේක පුළුවන් මට කියලා අපි උත්සාහය අත නොහැර කටයුතු කරනවා නම් ඒක හොඳ දෙයක්. මේ දෙක අපි ළඟ තබාගත යුතු දෙයක්. ඊළඟට මොකක්ද අපි ප්‍රකාශ කරන්නේ? සුවචෝ චස්ස මුදු අනතිමානී. ඊළඟට සන්තුස්සකෝච සුබරෝ. සන්තුස්සකෝච කියලා කියන්නේ ලද දෙයින් සතුටු වෙන්නයි කියනවා. නේද? සන්තුස්සකෝච කියලා කියන්නේ ලැබුණු දෙයකින් සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ලද දෙයින් සතුටු වෙන එක ඉතින් අපි සිද්ධ කර ගන්න ඕනේ. අපි එහෙම හිතනකොට අපි ලැබෙන දේවල් වැඩිපුර වර්ධනය කර ගන්න උත්සාහවත් වෙන්න එපා කියලා කියන එක නම් නෙමෙයි. නේද? අපි යම් උත්සාහයක් කරලා අපිට යමක් ලැබුණද ඒ නිසා අපි තව ලැබෙන්න ඕනේ කියලා අසහනයටපත් නොවී ඉන්න ඕනේ. නේද? ලැබුණ දෙයි බලාපොරොත්තු වුණු දෙයි අතර තියෙන පරතරයටනේ අසහනය කියලා කියන්නේ අපි. එහෙමනම් අසහනය ඇති නොකරගත යුතුයි. ලැබුණු දෙයින් සතුටු වෙන්න ඕනේ. හැබැයි අපි උත්සාහවත් වෙන්න ඕනේ ඉතිරි ටිකත් ලබා ගන්න. නේද? එතකොට සන්තුස්සකෝච සුබරෝච. සුබරෝච කියලා කියන්නේ සුබරෝච කියලා කියන්නේ පෝෂණය කළ හැක්කෙක් වෙන්නයි කියනවා. සරලව කිව්වොත් එහෙම ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්නයි කියනවා. නේද? මේක මේ අපි අතරට ගත්තොත් එහෙම අපට ලේසියෙන් කියන්න පුළුවන් කොයි විදිහටද ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න. ලැබෙන පඩිය තියාගෙන අපි ඊට වඩා වැඩියෙන් වියදම් කරන්නට ගියොත් අපේ ජීවිතේ ලොකු ප්‍රශ්නයකට මුහුණ පානවා. තේරෙනවනේ අපේ ලංකාවට වෙලා තියෙන දේ. නේද? ලැබෙන දේ එක මොකද කරගත්තේ කියලා. නේද? ඒ නිසා ලැබෙන දෙයින් අපි ජීවත් වෙන්න පුළුවන් ශක්තිය ඇති කර ගන්න ඕනේ. නේද? ඉතින් එහෙම වෙනකොට හාමුදුරුවන්ට විශේෂයෙන් මේ දේ විස්තර කරන්නේ. ඒ නිසා හාමුදුරුවන්ට ලැබෙන්නේ මොකක්ද? අන්න ඒ දෙයින් ජීවිතේ පවත්වා ගන්නට පුළුවන්කම තියෙන්න ඕනේ. බොහෝ අවශ්‍යතාවයන් ඇති වුණත් ඒවා ඉල්ලන්ට ගියොත් ඒක නුසුදුසු දෙයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉල්ලීම කියන එක හරීම නරක දෙයක් හැටියට විස්තර කරන්නේ. නේද? ඒ නිසා ඒක කරන්න එපා කියලා කියනවා. ඉතින් ඒකට හොඳ ලස්සන කතාවක් තියෙනවා. ඒක තාපසයෙක් ඉඳලා තියෙනවා ගඟක් අයිනේ. මේ තාපසයා ගඟ ළඟ භාවනා කර ඉන්නකොට මේ නාගයෙක් ඇවිදිලා මිත්‍ර වෙලා තියෙනවා. නාග ලෝකේ ඉන්න නාගයෙක්. මේ තිරිසන් නාගයෙක් නෙමේ, නාග ලෝකේ ඉන්න නාගයෙක්. ඉතින් මිත්‍ර වෙලා මේ නාගයා මොකද කරන්නේ? මේ තාපසතුමා ආපු වෙලාවට
හිතවත්කම ඇති කරන්න ඕනේ නිසා නාගයා අර තාපසතුමාගේ ඇඟේ වෙලෙනවා. හැබැයි තාපසතුමාට හරි බයක් ඇති වෙනවා. නයෙක් ඇඟේ වෙලීගෙන යනකොට චුට්ටක් එහි මෙහි වුණත් දෂ්ට කරයිද කියලා. නේද? තාපසතුමාට හරි බයක් ඇති වෙනවා. ඉතින් මේ ටික කාලයක් මෙහෙම ගත වෙනවා. මේ දෙන්නගේ මිතුරුකමක් තියෙනවා, බයක් තියෙනවා. තාපසතුමා ඒ නිසා සිත බොහොම වික්ෂිප්ත භාවයටපත් වුණා. අර කරගෙන ගිය භාවනා කටයුතුත් කරගන්න බැරි වුණා. දවසක් හිතවත් තාපසතුමෙක් පැමිණුණා. ආවන් පස්සේ අහනවා ඔබතුමා ඉස්සර නම් බොහොම ප්‍රසන්නව හිටියා. දැන් මේ ප්‍රසන්න භාවය නැති විලානේ. මොකද කරදරයක් තියෙනවද? එතකොට මේ තාපසතුමා ප්‍රකාශ කරනවා එහෙමයි තාපසතුමනි මට මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මට මේකෙන් බේරෙන්න විදිහක් නැහැ කියලා කියනවා. එහෙම කියනකොට මේ තාපසතුමා කියනවා එහෙනම් මං හොඳ උපායක් කියලා දෙන්නම් කියලා. මේ අර නාගයා ඇවිදින්න ඇඟේ විලා ගන්නට හදනකොටම නාරජතුමටි මට ඔබතුමාගේ මැණික දෙන්නයි කියලා ඉල්ලන්නයි කියනවා. අපි අහලා තියෙනවා නාගමාණික්ක තියනවායි කියලා නේද? නාගයාගෙන් මොකද්ද ඉල්ලන්නේ? මැණික ඉල්ලනවා. මේ නාගයා ඇඟට ගොඩ වෙන්න හදලා අපහු යන්න යනවා. මොකද ඉල්ලන දේ දෙන්න කැමති නැහැ. ඊළඟ දවසේ ආයෙත් එනකොටම ඉල්ලනවා. ඊළඟ දවසේ ඉල්ලනකොට මොකද වෙන්නේ? ආය අපහු වෙట్లా යනවා. ආය ඇඟට එන්නෙම නැහැ. මේව දවස් 3-4ක් කරනකොට නාගයා නෑවිතින්ම ගියා. ඉල්ලීමේ තියෙන විපාකේ. නේද? මේ බුදුහාඳුරන් වහන්සේ මේ දේ විස්තර කළා. ඉල්ලීමේ තියෙන විපාක විස්තර කළා දෙනවා. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? එතකොට සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ල උකවුත්ති. ඒක නම් දන්නව නේද? අප්පකිච්චෝ කියලා කියන්නේ අල්ප කෘත්‍යයක් ඇති කරගන්නටයි කියනවා. බොහෝ කටයුතු නැතුව අල්ප කෘත්‍යයක් ඇති කරගන්නටයි කියනවා අප්පකිච්චෝච සල්ල උකවුත්ති. ඒ කියන්නේ සැහැල්ලු පැවතුම් ඇති කරගන්නටයි කියනවා. නේද? සැහැල්ලු පැවතුම් ඇති කරගන්නටයි කියනවා. සැහැල්ලු පැවතුම් කියලා කියන්නේ බුදුහාඳුරන් වහන්සේ උපමා කරනවා කුරුල්ලෙක් වාගේ වින්ටයි කියලා. එයි කුරුල්ලා ඉන්න තැන කුඩුවක් තිබ්බ හරි කියලා කියන්නකො කුරුල්ලා ඉන්න ගහක් තිබුණා කියලා හිතන්න. නමුත් කුරුල්ලා ඒ ගහෙන් තවත් ගහකට පියාඹගෙන යනකොට මොනවද අරගෙන යන්නේ? මොකද ගෙනියන්නේ? ගෙනියන්නේ අත්තටු දෙක විතරයි. තටු දෙක විතරයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැහැල්ලු පැවතුම් ඇති කරගන්නටයි කියලා. කොයිතරම් පරිහරණය කළත් ඒවා තුළ අපි අල්ලා නොගෙන වාසය කිරීමේ හැකියාව ඇති කරගන්නටයි කියනවා. මේක තව පැත්තකින් විස්තර කරනවා අනබිරත සංඥාව ඇති කරගන්නටයි කියලා. පිරිත් පොතේදී අපි කියනවානේ සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා. මේ ඇලෙන්නේ නැතුව වාසය කරන්න පුළුවන් දී ඇති කරගන්නටයි කියනවා. මේ කරුණම තවත් තැනක ඊට පස්සේ තව ගැඹුරින් විස්තර කරනවා. එතකොට මොකද්ද අපි ප්‍රකාශ කළේ? සල්ලෞක උත්ති සැහැල්ලු පැවතුම් ඇති කරගන්නට. ඊළඟට සන්තින්ද්‍රියෝච ඒක නම් තේරෙනවා නේද? ඉන්ද්‍රයන් සංවර කරගන්න ඕනේ. ඇහැ කන නාසය දිව ශරීරය මනස. මේ ඉන්ද්‍රියන් සංවර කරගන්න ඕනේ. සන්තුස්සකෝච සුභරෝච. මොකද සුභරෝච කියලා කියන්නේ? බොහොම වැදගත් එකක්. නේද? උරු පුහු ටිකක් නැති කරගන්නටයි කියනවා. හරි වැඩි නේද? නොතේරෙම තවත් වචනයක් කිව්වා. නේද? මොකද්ද මේ? හොඳ හැසිරීම ඇති කරගන්නටයි කියනවා. මේක තමයි සුබරෝච කියලා කියන්නේ. හොඳ හැසිරීම කියලා කියන්නේ දැන් සරලව හිතන්නකෝ. මේ අය පන්සලට එනකොට
පොටට ඇඳගත්තු එකක් ඇඳගෙන දාවේ නෑ නේද? එහෙම නෑනේ. හොඳට ඇඟ වැහෙන්න බොහොම ගරුසරු විදිහේ ඇඳුමක් ඇඳගෙන ආවා. නේද? නමුත් අපි පාටි එකට යනකොට මේක ඇඳගෙන යනවද? නෑනේ නේද? එහෙම ඇඳගෙන ගියොත් ලොකු ප්‍රශ්නයක් නේ. නේද? අන්න ඒක තමයි සුබරෝච කියලා කියන්නේ. හොයද? පන්සලට ඇවිදින්න හැසිරෙන විදිහ දැනගන්න ඕනේ. දෙමව්පිය ඉදිරියේ හැසිරෙන විදිහ දැනගන්න ඕනේ. බුදුහාමුදුරන් වහන්සේ ඉදිරියේ හැසිරෙන විදිහ දැනගන්න ඕනේ. ගුරුවරු ඉදිරියේ හැසිරෙන විදිහ දැනගන්න ඕනේ. නේද? එදා නම් කියන්නේ නාන තොටේදී හැසිරෙන විදිහ දැනගන්න ඕනේ. වැසිකිළියේදී කැසිකිළියේදී හැසිරෙන විදිහ දැනගන්න ඕනේ. නේද? අපි මෙහි නම් ඒක දකින්නේ නෑ. ලංකාවේදී නම් පොයදාට පහුවදා විතරකොට අර කැසිකිලි වැසිකිලි පැත්තට යන්න බෑ. නේද? වතුර ගහලා නැහැ. නේද? දැනිලා ඇතිනේ ලංකාවේදී ඕන තරම්. නේද? ඉතින් මොකද මේ ගුණේ නැති නිසා. එමුනම් මොකද්ද තියෙන්න ඕනේ? ඒ තැනදී අපි හැසිරෙන්න ඕනේ විදිය අපි ළඟ තියෙන්න ඕනේ. නේද? එතෙන්දී කතා කළ යුතු විදිය තියෙන්න ඕනේ. කොහොමද වැඩ කරන්න ඕනේ කියන විදිහ තියෙන්න ඕනේ. අන්න ඒ ටික තියෙන එකට අපි මොකක් කියලාද කිව්වේ? සුභරෝච. නේද? සුභරෝච. මං හිතනවා මේ හැම කෙනාගේ මේ සුභරෝච ගුණය තියෙනවායි කියලා නේද? විශ්වාස කරනවා. ඉතින් ඊළඟට සන්තුස්සකෝච සුභරෝච අපකිච්චෝච සල්ලවක වූති සන්තින්ද්‍රියෝච නිපකෝච සන්තින්ද්‍රියෝච මොකද්ද සන්තින්ද්‍රියෝච නිපකෝච සන්තින්ද්‍රිය කියලා කියන්නේ ඉන්ද්‍රියන් দমনය කරගන්නටයි කියනවා. නිපකෝච කියලා කියන්නේ මොකද්ද? නිපක කියන්නේ අපි හැමදාම කියනවනේ කන්නේ මේ සූත්‍රයේ නේද? මොකද්ද නිපක කියන්නේ? නිපක කියන්නේ නුවණ තියෙන කෙනෙක් වෙන්නයි කියනවා. නුවණ කියන එකට තියෙන ලස්සන වචනයක් මොකද්ද? නිපක. මොකද්ද මේ නුවණ? නේද? මේ නුවණ හඳුන්වන්නේ මෙලව හොඳින් ජීවත් වෙන්න පුළුවන් නුවණ. ඒ කියලා කියන්නේ අපි නිවැරදි කර්මාන්තයක් කළා හරි හම්බ කරගන්න ඕනේ. අපිට හම්බ කරගන්න නැතුව ජීවත් වෙන්න බෑනේ. අනිවාර්යෙන් අපි හම්බ කරගන්න ඕනේ. නිවැරදි කර්මාන්තයක් කරලා අපි ඒ නිවැරදි කටයුත්තක් කළා අර මේ විචා ජීවයට අසු නොවන දේවල් සිද්ධ කරලා අපි මොකද කරගන්න ඕනේ? හම්බ කරගන්න ඕනේ. ඒක කරගත යුතුයි. ඒ නිපකෝත කියන එකේ එහෙම නිවැරදි දේවල් කරනකොට අපි දන්නවා අපට නොකල යුතු දේවල් ටිකක් තියෙනවා. නේද? පස්පව් නොකල යුතුයි. නේද? සොරකම් කරන එක මේවයින් නොකර ඒවයි විපාක දැනගෙන කුසල දහම් සිද්ධ කරගෙන ඒ ජීවිතේ හොඳින් ගත කරගන්න පුළුවන් තියෙන නුවණට කියනවා මොකද්ද? නිපක කියලා. නේද? මේ නුවණ භාවනා පැත්තට යොමු කරගෙන යනකොට ඒකට කියනවා ප්‍රඥාව කියලා. නේද? ඒකට කියනවා ප්‍රඥාව කියලා. නේද? නිසා නුවණ කියන එක අපි නිතර මතක් කරලා තියෙනවා. අර බුදුහාමුදුරන් වහන්සේගෙන් එක විලාවකදී දෙවි කෙනෙක් ඇවිදින්න අහනවනේ අන්තෝ ජටා පජේට ජටා ජටාය පච්ච මේ විදිහට අහනවනේ බුදුහාමුදුරන් වහන්සේගේ උත්තරේ මොකක්ද? ගැට කියන එක නම් මතකයි නේද? බුදුහාමුදුරන් වහන්සේ ලස්සන උත්තරයක් දෙනවා. මොකද්ද? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛෝ සෝ ඉමං විචතේ ජටං කියලා. ගැට ලියාගන්නේ මෙන්න මේවල බුදුහාමුදුරන් වහන්සේගෙන් අහන්නේ තන්තං ගෝතම පුච්ඡාම කියලානේ. ගෞතමයන් වහන්සේ මේ මං අහනවා කොයිමං විජටේ ජටං මේ ගැට ටික ලියාගන්නේ
කොහොමද කියලා ඇතුළතත් යට පිටතත් යට ගැට වලින් බැඳිලා මේ ප්‍රශ්න ටික ලියාගන්නේ කොහොමද? බුදුහාමුදුරන් වහන්සේ උත්තර දෙන්නේ කොහොමද? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. නුවණ තියෙන මිනිස්සු මොකද කරන්නේ? සීලේක පිහිටනවා. නුවණ තියන අය මොකද කරන්නේ? සීලේක පිහිටනවා. සීලේ පතිට්ඨාය. එහෙනම් ප්‍රශ්න ඇති වෙනකොට අපි සිල් වැඩි කරගත්තද සිල් අඩු කරගත්තද? නේද? ප්‍රශ්න ඇති වෙනකොට අපි මොකද කරගන්න ඕනේ? සිල් වැඩි කරගන්න ඕනේ. සීලේ පතිට්ඨාය. කවුද මේ දේ කරන්නේ? නරෝ සපඤ්ඤෝ. නුවණ තියෙන මිනිස්සු. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං. මොකද්ද කරන්න ඕනේ? චිත්තං කියලා කියන්නේ සිත සමාධිය. පඤ්ඤං කියලා කියන්නේ විදර්ශනාව. නේද? එහෙනම් මොකද කරන්නටයි කියලා දේශනා කරන්නේ? සමත විදර්ශනා භාවනාව වඩන්නයි. චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ වික්ඛෝ. කෙලස් තවන වීරිය ඇතිව නිපක නුවණින් යුක්තව. නේද? වික්ඛු මෙතන භික්ෂුව කියලා කියන්නේ කාටද? සංසාර බය දක්නා තැනැත්තාට. නේද? අපි මතක් කරලා තියෙනවානේ භික්ඛු කියන වචනයේට තේරුම් ගොඩක් තියෙනවා කියලා. පැවිදි වුණ පමණින්මත් භික්ෂුව කියලා කියනවා. මතකයිනේ නේද? මේ උපසම්පදා හාමුදුරු නමටත් භික්ෂුව කියලා කියනවා. විනය පිටකේ ගත්තොත් සාමණේර හාමුදුරුන්ට භික්ඛු කියන නමින් ආමන්ත්‍රණය කළා නැහැ. උපසම්පදා හාමුදුරු විතරයි භික්ෂු කියන නමින් ආමන්ත්‍රණය කළා තියෙන්නේ. එතකොට ඒ වගේම මේ සිවුරක් පාවිච්චි කරන නිසා පින්ඩපාතේ වළඳන නිසා පින්ඩපාතේ වඩින නිසා මේ වගේ කරුණු ගොඩාක් තියෙනවා. එක කරුණක් තමයි සසර බිය දක්නා හේයින් භික්ෂුව කියලා කියනවා. නිසා භික්ඛු කියලා කියන්නේ ආතාපි නිපකෝ භික්ඛු. සොයිමන් විචටේ ජටං. වීරිය තියෙන නුවණ තියෙන සංසාර බය දක්නා පුච්චලයා මොකද කරන්නේ? නුවණින් යුක්තවම සීලේක පිහිටලා සමාධි ප්‍රඥා වඩනවා. සෝයිමං විචටේ දටම්. මෙන්න ගැටලු ටික විසඳින ආකාරය. නිසා මේ ක්‍රමයේ තමයි ගැටලු විසඳ ගන්න හැටි. නිසා නිපක කියලා කියන්නේ මොකක්ද? නුවණ. අර ගාථාවේදී නරෝසපඤ්ඤෝ කිව්වනේ. නුවණ තියෙන මිනිස්සු. නුවණ තියෙන මිනිස්සුනේ. ඒ නුවණ හඳුන්වන්නේ අපි උපදිනකොටම අරගෙන ආපු නුවණට. නේද? උපදිනකොටම අරගෙන ආපු නුවණ තමයි නරෝසපඤ්ඤෝ කියන තැනදී මේ විස්තර කරන්නේ. එතකොට පඤ්ඤා කියලා කියන්නේ විදර්ශනාව වඩන එකට. ඉතින් මෙන්න මේ විදිහට අපි නිපක කියන ගුණය ඇති කර ගන්න ඕනේ. ඊළඟට මොකක්ද තියෙන්නේ? ඔව් නිපකෝච අප්ප කබ්බෝ කුලේසු අනනුගිත්තෝ. මොකද ප්‍රකාශ කරන්නේ? අප්පගබ්බෝ. අප්පගබ්බෝ කියන තැනත් කියනවා ප්‍රගල්භ ඇති කර ගන්නටයි කියලා. ඒ ප්‍රගල්භ තමයි අර මං උස්සලා විස්තර කළේ නිවැරදි හැසිරීම හැටියට. ඊළඟට තියෙනවා කුලේසු අනනුගිද්දෝ. ඒ කියලා කියන්නේ කුලයන්නේ ඇලෙන්ටිපා කියලා කියනවා. නේද? Tamanට තැනකින් තැනකට යනකොට යන්න බැරි විදිහේ ඇලීම් ඇති කරගන්නට එපා කියලා දේශනා කරනවා. එතකොට කුලේසු අනනුගිද්දෝ. ඊළඟට නච කුද්දං සමාචරේ කෙංචියේන විඤ්ඤෝ පරේ උපවදියොම්. නේද? සුඛිනෝවා කේමිනෝවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මොකද විස්තර කරන්නේ? නේද? බොහොම වැදගත් එකක්. මොකද්ද මේ වැදගත් එක? නච කුද්දං සමාචරේ කිංචි. පුංචි වැඩකොත් නච කුද්දං සමාචරේ කිංචි. කරන්ටි පාලු.
යේන විඤ්ඤෝ පරේ පවතින. නුවණ තියෙන අය දොස් කියන. ඔන්න විඤ්ඤෝ කියලා හැඳින්වුවා මොකක්ද ආයේ නුවණට. නේද? නුවණ තියෙන අය දොස් කියන පුංචි වරදක්වත් කරන්නට එපා කියලා කියනවා. ඊළඟට තමයි කියන්නේ මොකද්ද? සබ්බේ සත්තා භවන්තු සුඛිතා. ඊළඟට මෛත්‍රී කරන හැටි දීඝාවායේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්ස කාණුකතූලා දිට්ඨාවායේ වාද්දිට්ඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සතුන් වර්ග කරනවා නේද? සතුන් වර්ග කරනවා. ඒ ටික මම හිතන්නේ මම ගොඩක් විස්තර කරන්න ඕනේ තේරෙනවා. දීඝාවායේ මහන්තාවා දීර්ඝ පුංචි මහත නේද? ඊළඟට දිට්ඨාවායේ වාද්දිට්ඨා පෙනෙන නොපෙනෙන ළඟ ඉන්න දුර ඉන්න පුංචි අනුකතූලා පුංචි ඒ වගේම ඊ타ත්ම පුංචි අනුක නේද? තූලා ස්තුල නේද? මේ භූතාවා සම්භවේසීවා නේද? මියගිය ඒ වගේම උපදෙමින් ඉන්න සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මේ සියලු සත්ත්වයින් වර්ග කළා ඒ සත්ත්වයින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැත්නම් මෛත්‍රී වඩනවා. ඊළඟට නපරෝ පරන්නිකොප්පේත ඥාති මඤ්ඤේත කත්තති ඤං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය. නේද? මේක කෙටියෙන් කිව්වොත් කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා. කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරත්වා. කිසිවෙක් කිසිවෙකුට ක්‍රෝධ නොකරත්වා. සියලු දිනාගේම සැප කැමැත්තෝ වෙත්වා. ඒ ටික තමයි ඒ ප්‍රකාශ කළේ නපරෝ පරන්නිකොප්පේත ඥාති මඤ්ඤේත කත්ත දිනං කංචේ විහාරෝසනා පටික සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය. බොහොම කෙටි කරලා මම මේ කියන්නේ. මොකද දැන් කාලය අඩු කර ගන්න ඕනේ. ඊළඟට විස්තර කරන්නේ මොකද්ද? මාතා යතානියම් පොත්තං ආයුසායේක පුත්ත මනුරක්ඛේ. අම්මා කෙනෙකුට ඉන්න එකම දරුවෙක් යම්සේ රකින්නවද ඒ විදිහටම මොකද්ද රකින්නයි කියලා කියන්නේ? මාන සම්භාවයේ අපරිමාණ. මේ මෛත්‍රී සහගත චේතනාව. ඊළඟට උද්දං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපත්තං තිට්ඨං චරන්නිසින්නෝවා. උද්දං අදෝච තිරියංච උඩ ඉන්න යට ඉන්න දිසා වශයෙන් මෛත්‍රී කරන්ට ඊළඟට විස්තර කරනවා. ඉස්සෙල්ලා විස්තර කළේ කොයි වශයෙන්ද? පුජ්‍යලයෝ වශයෙන්. දැන් විස්තර කරන්නේ දිසා වශයෙන් උඩ ඉන්න යට ඉන්න නේද? මේ තිරියන් නේද? තිරස්ස මේ ආදී වශයෙන් එහෙම වාසය කරන සත්‍ය උද්දං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපත්තං තිට්ඨං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ. කොතෙන්ද මෛත්‍රී කරන්න ඕනේ? ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, නිදාගෙන ඉන්නකොට යාවතස්ස විගත මිද්දෝ නින්ද යන තුරුම යාවතස්ස විගත මිද්දෝ. ඊට පස්සේ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවු දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනීන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේදං නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේති තී. මේක කෙටියෙන් මතක් කළොත් සිල්වත්ව මොකද කරන්නටයි කියලා කියන්නේ? දෘෂ්ටි ඇති කර ගන්නටයි කියලා කියනවා. නිවැරදි දෘෂ්ටිය. එයි මෙතුවක් කල් අපි මෙනෙහි කළේ සත්ත්ව පුජ්‍යල වශයෙන්. මෙතෙන්දි දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියනකොට මේ දිට්ඨිය අතෑරලා දර්ශනය ඇති කර ගන්නටයි කියනවා. ඒ මොකද්ද? සත්ත්ව පුජ්‍යල සංඥාව නැති කරගෙන ඇති කර ගන්න ඕනේ මොකද්ද?
නාම රූප වශයෙන් දකින්න පුළුවන් මේ ස්වභාවය ඇති කරගන්නටයි කියනවා. ඒක තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනීන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේදං නහි ජාතු බබ්බසෙය්‍යං පුනරේතිති. එහෙම තැනැත්තා මොකද වෙන්නේ? මේ කාම ලෝකේ ඉක්මවල යනවා. නැවත ආයේ මව් කුසකට පැමිණෙන්නේ නැහැ. ඉත නැවත ආයේ මව් කුසකට පැමිණෙන්නේ නැහැ. එහෙමනම් කොහාටද යන්නේ? අනාගාමී වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උපදිනවා. කෙටියෙන් මතක් කළොත් මේක මං හිතන්නේ මං කියාගෙන යනකොට මට වචන දෙකක් පැටළුණා. එකක් අප්පගබ්බෝ කියන තැන. අප්පගබ්බෝ කියන එක තමයි හොඳ හැසිරීම කියලා කියන්නේ. නේද? අප්පගබ්බෝ කියන වචනේ තමයි හොඳ හැසිරීම කියලා කියන්නේ. එතකොට ඒ හොඳ හැසිරීම කියන එක ගැන අපි ප්‍රගල්භ කියලා ඒ විස්තර කළේ අප්පගබ්බ කියන එක. එතකොට මේ කරණීයමිත සූත්‍රය මම ධර්ම දේශනාව අවසන් කරනවා. කාල වේලා ඉතුරු කරගන්න ඕන නිසා දැන් නම් කලවර වැටිලා. නේද? ඔව්. මේ එළිය තියෙනකොට ටිකක් කෑම කණ්ඩක් බෑ වගේනේ රැවිලා නැහැ වගේනේ. ඉතින් දැන් හොඳයි. ඉතින් අපි අවසන් කරමු. දැන් අපි මේ සිදු කරගත් උදාර කුසල ශක්තිය අපි මුලින් සිහිපත් කළා. වස් කාලය තුල අපි මොකද කරන්න ඕනේ කියලා. මං හිතන්නේ අපි වෙන අවස්ථාවවලදීත් මතක් කරනවා. අර මාතික මාතාවගේ කතාව. මතකයි නේද? ආමඳුරු පිරිසක් වස් වසන්න ගිහිල්ලා අම්මල පිරිසක් වස් ආරාධනා කරනවනේ. ඉතින් හාමුදුරුවෝ එක තැනක නැතුව එක තැනක මේ අම්මා දවසක් එනවා බලන්න හාමුදුරුවෝ. බලනකොට හාමුදුරුවෝ එක්කෙනාට එක්කෙනා කතා කරන්නේ එක එක පැති වලින් එනවා. මම මේ බොහොම කෙටි කරලා කතාව මතක් කරන්නේ මතක් කරන්නට. මේක කියලා තියෙන නිසා. ඉතින් ආවෙන් පස්සේ අම්මට හරියට දුකක් ඇති වෙනවා. හාමුදුරුවෝ කවුරුත් කතා කරන්නේ මූණවත් බලන්නේ නැහැ. හාමුදුරුවෝ අතර ලොකු අමනාපයක් ඇති වෙලා කියලා. එහෙම කියලා හිතලා මේ හාමුදුරුවෝ වහන්සේලා වැඩ හිටියයින් පස්සේ අහනවා ස්වාමිනාස මොකද්ද හේතුව ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න අපට කරන්න පුළුවන් දෙයක් අපි කරන්නම් කියලා හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒකට හාමුදුරුවෝ කියනවා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කාලය තුල අපි කතා වුණා කතා නොකරම භාවනා කරන්න ඕනේ කියලා. නේද? එදත් කතා නොකර ඉඳලා තියෙනවා. අදත් අපි කතා කරන්න එපා කියලා තමයි කියන්නේ භාවනා කරනකොට නේද? ඉතින් කතා නොකරම භාවනා කරන්න පටන් ගත්තා කියලා කියනවා. ඉතින් ඊට පස්සේ මාතික මාතාව අහනවා අනේ ස්වාමීන් වහන්සේ ඔය භාවනාවක් අපට කරන්න බැයිද? එතකොට මේ ආන්දරු භාවනා කියලා දෙනවා. මාතික මාතාව මොකද කරන්නේ? දානි උයනකොට හාමුදුරුවන්ගේ අපෝපස්ථාන වැඩ කටයුතු කරනකොට අනික් කටයුතු මේ හැම වෙලාවෙම මොකද කරන්නේ? අර භාවනාව පුරුදු කරනවා. පුරුදු කරලා හාමුදුරුවන්ටත් ඉස්සර වෙලා මාතික මාතාව මේ සිව් පිළිසිඳි අෂ්ට සමාපත්තීන් සහිතව අනාගාමී භාවයට පත් වෙනවා. නේද? නිකම්ම නෙමෙයි. අෂ්ට සමාපත්තියත් ඇතුව පරචිත්ත විඥානාදී නුවණත් ඇතුව මොකද වෙන්නේ? අනාගාමී භාවයට පත් වෙනවා. ඉතින් මේ අම්මා බලනවා අපි හාමුදුරුවෝ කොහොමද දැන් රහත් වෙලාද කියලා. රහත් වෙලා හිටියේ නැහැ. ඉතින් උන්වහන්සේලාට අඩුපාඩු තියෙන ඒවා මොනවද කියලා ප්‍රත්‍ය වලින් සකස් කරලා දෙනවා. ඊට පස්සේ උන්වහන්සේලාත් වස් කාලය අවසන් වෙන්න ඉස්සර වෙලාම සියලුම කෙලෙසුන් නැසලා උතුම් වූ අරිහත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ කතාව මතක් කළේ මේ අය කොහොම ඒ වාගේ දැන් භාවනා ගැන දන්නවා. අහගෙන තියෙනවා. නේද? පුළුවන් විදියට ගෙදෙද්දි කරන්න ඕනේ මාතික මාතාවගේ දැන් ඔක්කොම මේ දෙහෙත් කොට පූජා කරනකොට සාදුකාර දුන්නානේ. දැන් මේ ඔක්කොම ආරාධනා කරපු අය. නාමල් මහත්තයයි අනුරම්මයි කසුන් පොතයි තමාලි දුවයි විතරක් නෙමෙයි. සාදුකාර දෙනකොට වෙන්නේ මොකද්ද? අපි ඔක්කොම අනුමෝදන් වෙනවා. එහෙනම් ඔක්කොම අය වස් ආරාධනා කරලා තියෙන්නේ. එහෙනම් ඔක්කොම අය මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් ගුණධම් සම්පූර්ණ කරන්න ඕනේ. අනිවාර්යෙන් මාතික මාතාව වගේ ගෙදර ඉඳගෙනත්
භාවනා කරන්න ඕනේ. නේද? ඒක හොඳට මතක තියාගන්න මම මුලිනුත් මතක් කළා. ලෝකේ අපට කොයි වෙලාවෙ මොනවා වෙයිද දන්නේ නැහැ. ලංකාව පැත්තෙන් එහෙමයි. අර පැත්තෙන් ඇමරිකාව මොකද්ද රුසියාව නේද? යුක්‍රේනය මොනවා වෙයිද දන්නේ බඩු ගණන් යනවා. ජීවිතවලට මොනවා වෙයිද දන්නේ ඒක නිසා මොකද කරගන්න ඕනේ? ඉතා ඉක්මනින් ගුණධම් වඩන්ට. ඉතා ඉක්මනින් ගුණධම් වඩන්ට. ඉතා ඉක්මනින් භාවනා කරන්නට. අර අපි හිතාගෙන හිටපු හොඳ ලෝකයේ අපේ හිතින් දැන් ගිලිහිලා යනවා. ඒ නිසා අපි මොකද කරගන්න ඕනේ? හැකි ඉක්මනින් අපි ගුණධම් වඩන්ට අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඉතින් ඒ බවත් සිහිපත් කරනවා. සිහිපත් කරමින්ම මේ ගුණ ධර්ම වඩන්ට අපි මේ මොහොතේදී ඊතා උදාර කුසල දහම් රැසක් වඩා ගත්තා. මේ අත්පත් කර ගන්නට යෙදුන සියලු කුසල ධර්මතාවයෝ අපි පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදු සසුනක් සුරකින්න අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී කොට ඇති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සැපවත් වේවා සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා සියලු දිනාම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා පිළිතුරු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ඒ වගේම මේ සිදු කර ගන්නට යෙදුණු උදාර කුසල ශක්තියින් අපි අපේ මිය පරලොවගේ ඥාතීන්ට අනුමෝදන් කරමු. නාමල් මහත්මයාගේ ආදරණීය දෙමව්පියන් ඇතුළු මේ පරම්පරානුයාත ඥාතිවරු අනුලම්මගේ ආදරණීය පියතුමන් ප්‍රදාන ඒ පරම්පරානුයාත ඥාතිවරු ඒ වගේම අද දිවා දාන පුණ්‍ය කර්මයේ සිද්ධ කරන්නට යෙදුන අපේ මහින්ද්‍ර මහත්මයාගේ ආදරණීය පියතුමාණන් ඉන්නේ රුද්‍රිගු මහත්මාණන් මෞතුමිය ඒ රුද්‍රිගු මහත්මාණන් මෞතුමිය ඒ පී රුද්‍රිගු මාතාව ඒ වගේම චන්ද්‍රකාන්ති අම්මගේ ආදරණීය පියතුමාණන් පියදාස වීරසිංහ මහත්මයා හොඳට උරු පුරුදු මත නමක් නේද පොත් එහෙම කියවලා ඇතිනේ පියදාස වීරසිංහ මහත්මයාගේ නේද ඒ පියදාස වීරසිංහ මහත්මයා ඇතුළු ඒ වගේම නංගිගේ ස්වාමි පුරුෂයාණන් සුමිත් අක්කනගොඩ මහත්මයා ප්‍රදාන ඒ පරම්පරානුයාතව මිය පරලොව ගියා වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඔබ හැම සියලු දිනාගේමත් මිය පරලොව ගියා වූ ගුරුවර දෙමව්පියන් ප්‍රදාන සියලු ඥාතිවරුත් මේ පින් අනුමෝදන් වෙත්වා. සංසාරික වශයෙන් අපින් පින් බලාපොරොත්තු වෙන හැම දිනාටමත් මේ පින් අත්වේවා. සියලු දිනාම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඒ වගේම මේ සිද්ධ කරන්නට යෙදුන උතුම් උදාර වූ කුසල ධර්මතාවයන් සියල්ලම අපි මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරමු. සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වය අපි හැම දිනාටම සතර වසන තුරු අසත්පුරුෂ අඥාන සුරක් නොලැබීවා. සතර සමදා සම කල්හිම සත්පුරුෂෝ කල්යාණ මිතුරන්ගේ මැසුර නිවන් හිමි කොටම ලැබීවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සදං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඒ වගේම අපි හැම දිනාටම ආශිර්වාද කරනවා විශේෂයෙන්ම මේ සදේ සමේ මේ පින්කම් සියල්ල සිද්ධ කරමින් වස් ආරාධනා කිරීමේ මේ උදාර කුසලයේ සිද්ධ කරන්නට යෙදුන අපේ නාමල් මහත්මයා අනුලම්මා කසුන් පුතා තමාලි දුව ඇතුළු ඔබ හැම සියලු දිනාටමත් ඉතින් දිවා දානමේ පුණ්‍ය ධර්මයන් සිද්ධ කරපු අපේ මහේන්ද්‍ර මහත්මයා චන්ද්‍රකාන්ති අම්මා ඒ වගේම චන්ද්‍රකාන්ති අම්මගේ ආදරණීය මව්තුමිය හේමමාලා වීරසිංහ මව්තුමිය ඒ වගේම චතුර පුතා සශීකා දුව ඒ වගේම ඩෙනී බෑනනුවන් ඇතුළු හැම දිනාටමත් සියලු යහපත සාන්තිය සෞභාග්‍ය උදා වේවා කරදර බාධක කම්කටොළු දුක් දුම්නස් දුරු වේවා සියලු දිනාගටම සරතෝ භද්‍ර ආරක්ෂාව සැලසේවා කියලා ආශිර්වාද. අපි නිවන ප්‍රාර්ථනා කරමු. අපේ අකුසල දහම් ප්‍රහීන වේවා. කුසල ධර්මියෝ වර්ධනය වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මියෝ වැඩිවා. භයංකාර සසර දුකින් නිතරව ලබන උතුම් නිවන් සුවය හේතු වාසනා වේවා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. හොඳයි වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමමහං. සුවපත් වේවා නිරෝගී සම්පන්නිය ලැබේවා. අපි දෙමව්පියන් වන්දනා කරමු. දස මාසේ උරේ කତ୍වා පෝසේසි උද්ධිකාරණං ආයුදීගං වස්ස සතං මාතුපාදං නමාමං උද්ධිකාරෝ ආලිංගිත්වා තුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපතිත්තං පිතුපාදං නමාමං. සියලු දෙනාගේම සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා අදිෂ්ඨානයෝ එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා. තෙරුවන් සරණයි නිරක්ෂණ. What did you try?